समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස किस्मिन् नो भिक्खवे सति किं उपादाय किं अभिनिविश्य सक्काय दिट्ठि उपपज्जति थी रूपे को भिक्खवे सति रूपं उपादाय रूपं अभिनिविश्य सक्काय दिट्ठि उपपज्जति वेदनाय सति वेदनं उपादाय वेदनं अभिनिविश्य सक्खाय दिट्ठि उपपज्जति संज्ञाय सति संज्ञं उपादाय संज्ञं अभिनिविश्य सक्खाय दिट्ठि उपपज्जति संकारेषु सति संकारे उपादाय संकारे अभिनिविश्य सक्खाय दिट्ठि उपपज्जति विज्ञाने सति विज्ञानं उपादाय विज्ञानं अभिनिविश्य सक्खाय दिट्ठि उपपज्जति श्रद्धा संपन्न कारुणिक पिंगत्नी ලෝතුරා බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා තමයි ප්‍රථමයෙන්ම මේ ශාසනයෙහි කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරමින් ආර්ය ශ්‍රාවක භාවයට පත් වුණේ. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම ධර්මයේ සාකච්ඡා කිරීම උතුම් මංගල කරුණ බවට දේශනාවේ පෙන්නනවා. මෙවැනි බුද්ධෝත්පාද කාලයක භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරමින් ඊට අනුව යෝනිසෝ මනසිකාරය පවත්තලා ජීවිතයේ තුලින් ඒ ධර්ම අවබෝධය ලබා ගන්නවා නම් සසර ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් පැමිණියා වූ ගමනේහි මේ ජීවිතේ තමයි වාසනාවන්තම ජීවිතය. සියලු කරුණු සම්පූර්ණ වෙලා ඇති මේ ජීවිතයේ තුල අපි හැම කෙනෙකුටම පුළුවන්කමක් තියෙනවා ඒ ධර්ම අවබෝධය ලබා ගන්න. ඒ නිසා පින්වතුන් හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්තව දේශනා වෙන ධර්මයේහි විමර්ශනාත්මකව ධර්මයේ ශ්‍රවණය කිරීමට අවශ්‍ය වෙනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව
සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තේ දිට්ඨි වග්ගේන සක්කාය දිට්ඨි සූත්‍රයයි. මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පරිහරණය වෙන රූපයත් රූපේ පරිහරණය වෙන සිතුවිලිත් රූප නාමයන් බඳුන් වෙන්නා වූ විඥානයත් කියන මේ පංචස්කන්ධය මමය මගේය මා වසඟෙහි තියන්න පුළුවන් කියලා පිළි අරගෙන තියෙන දැඩි ආත්ම දෘෂ්ටියයි. මේ දෘෂ්ටිය නිසා මේ සත්‍යය සසරටම බැද තබන සංයෝජන බැමි 10න් මුලින්ම පෙන්වන සංයෝජන ධර්මයේ වෙනවා. මේ සක්කාය දිට්ඨිය ගැන අපි තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ ජාතියක් වශයෙන් උපතක් ලබන්නේ මම වෙමි කියන මතයක ඉන්නවා. උපත ලැබුවා වූ ජීවිතයේ තුල ජරාව නොහොත් දිරීමටපත් වෙන්නේ මම මගේ මහලු භාවයේ කියන මතයක ඉන්නවා. ලෙඩ රෝග වලට බඳුන් වෙනකොට ලෙඩ රෝග වලට බඳුන් වන්නා තමා කියන මතයක ඉන්නවා. ව්‍යාධිය පවරා ගන්නවා. ආයු ගෙවෙනකොට මරණයටපත් වෙනකොට ජීවත් වන්නා තමා කොටගත් නිසාම මැරෙන්නේ තමා කියලා ගන්නවා. මේ නිසා ජාතිය ජරාව ව්‍යාධිය මරණයට පවරා ගන්න වෙන්නේ බඳුන් වෙන්න වෙන්නේ මේ සක්කාය දිට්ඨිය නිසායි. ජාතිය ජරාව ව්‍යාධිය මරණයට බඳුන් නොවන්න ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා යන්න මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න වෙනවා. ඒ නිසායි අපිට මේ සක්කාය දිට්ඨිය ඇතුළු අනිකුත් සංයෝජන බැමි ගැන කතා කරන්න වෙන්නේ තේරුම් ගත යුතු වෙන්නේ. ඒ නිසා සත්‍ය සසරට බැඳ තබන සංයෝජන බැමි 10න් මුල්ම බැම්ම සක්කාය දිට්ඨියයි. සංයෝජන බැමි 10 කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන 10යි. මෙයින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන සංයෝජන බැමි පහත කොටසට අයත්යි සැලකෙන බැවින් ඕරම් භාගීය සංයෝජන බැමි 5 නමින් හැඳින්වෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන සංයෝජන බැමි 5 ඉහළ කොටසට අයත්යි සැලකෙන බැවින් උද්ධම් භාගීය සංයෝජන බැමි නමින් හඳුන්වනවා.
මුලින් මතක් කළා මේ සංයෝජනීය කියලා කියන්නේ සත්‍යය සසරින් මිදෙන්නට නොදී සසරටම බැඳ තබන රැහැන් 10ක් වැනි ස්වභාවයක් අපිට වස්තු කොට පෙන්වන්න නොහැකි වුණත් මානසිකව බැඳ තබන ස්වභාවයක් ගති ස්වභාවයක් දේවතා සංයුක්තේහි පෙන්නනවා සංයුක්ත නිකාය දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා ප්‍රකාශයක් කරනවා සත්‍යාවිය ඕමට්ඨෝ දහ්‍යමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ සතකින් පහර ලද්දෙකු මෙන්ද හිස දැවෙන්නෙකු මෙන්ද මහණතෙමේ කාමරාගය ප්‍රහාණය පිණිස පහ කිරීම පිණිස සිහි ඇතිව වෙසෙන්නේය. භාග්‍යතුන් වහන්සේ වදාරනවා සත්‍යාවිය ඕමට්ටෝ දහ්‍යමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ සතකින් පහර ලද්දෙකු මෙන්ද හිස දැවෙන්නෙකු මෙන්ද මහණතෙමේ සක්කාය දිට්ඨි ප්‍රහාණිය පිණිස සිහි ඇතිව වෙසෙන්නේය. මේ අදහස අපි බැලුවොත් දේවතාවා ප්‍රකාශ කළේ කාමරාගේ ප්‍රහාණිය පිණිස සිහි ඇතිව වෙසෙන්නේ කියන අදහසයි. සතකින් පහර ලද්දෙකු මෙන්ද හිස දැවෙන්නෙකු මෙන්ද කියලා කියන්නේ ආයුධයකින් පහරක් ලැබෙනකොට හිස ගිනිගත් කලක පළවෙනි කාරණේ වෙන්නේ ඒ වළක්වා ගැනීමයි නිවා ගැනීමයි. ඒ නිසා කාමරාගය දුරු කිරීම පිණිස සිහියෙන් යුක්තව වෙසෙන්නේය. නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙතනදී වදාළේ සක්කාය දිට්ඨි ප්‍රහාණය පිණිස සිහිය ඇතුව වෙසෙන්නේය. ඒ මොකද සක්කාය දිට්ඨිය ඇතුව මමය මගේය මා වසඟෙහි පවත්තන්න පුළුවන් කියන මතයේ ඇතුව කාමරාගේ ප්‍රහ කරන්න බෑ. දැන් සංයෝජන බැමි දිහා බැලුවත් කාමරාගේ පෙන්නලා තියෙන්නේ හතරවෙනි සංයෝජනෙට. සක්කාය දිට්ඨියයි මුල්ම සංයෝජන බැම්ම. සක්කාය දිට්ඨිය ඇතුව කාමරාගේ පහකරන්න ගිය ක්‍රමේ තමයි ලෞකික රූපාවචර අරූපාවචර ධ්‍යාන වලට සමවැදීම. පින්වතුන් හොඳින් බුද්ධ චරිතය කියවලා තියෙනවා. පින්වතුන්ට මතක ඇති මහබෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා මුලින්ම ආධ්‍යාත්මික අවබෝධයේ පිණිස ගුරුවරුන් සොයා වැඩිය ගමනේදී එදා ධ්‍යානලාභීන් වශයෙන් සැලකුණු ආලාරකාලාම උද්දක රාමපුත්‍ර වෙත පැමිණුණා. ආලාරකාලාම අරූපාවචර තුන්වෙනි ධ්‍යානයේ වෙන ආකින්චඤ්ඤා යතනෙට සිත පිහිටවන්න පුළුවන්කමක් තිබුණා. කිසිවක් නැත කියන තැනට. ආත්පසීම නිමිත්තක් නැහැ. කිසිවක් නැත කියන සංඥාව තුල තමයි පිහිටලා තියෙන්නේ. උද්දකරාම පුත්‍ර අරූපාවචර ධානයේ හතරවෙනි ධානයේ වන
නේව සංඥා නා සංඥා තලයට සිත පිහිටවන්න පුළුවන්කමක් තිබුණා. ඒ කිසිවක් නැත කියන සංඥාවත් ඉක්මෝලා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්යකට සියුම්ව පිහිටියා. නමුත් බෝසතාණන් වහන්සේ ඒ ධ්‍යාන සමාපත්තීන් වලට සමවැදිලා පෙන්නලා තමන් වහන්සේ සොයා යන විමුක්තිය නොවේයි කියලා ඒ අවස්ථාවෙන් ඉක්මවා කුසලයේ කුමක්ද සත්‍ය කුමක්ද කියලා තවත් ගවේෂණය කළා. සොයමින් වැඩියා. එතන අපි මතක් කළේ සක්කාය දිට්ඨිය ඇතුව කාමරාගය ප්‍රහාණය කළන්න ගියොත් අරූපාවචර ධානයේ අවසාන අවස්ථාව වුණත් ආත්ම දෘෂ්ටියෙන් සහිතයි. ඒ නිසා ජීවිත අවසානයේ දක්වාම මේ ධ්‍යාන සමාපatti ආරක්ෂා කරගෙන ධ්‍යාන ප්‍රත්‍යයෙන් ඒ නේව සංඥා නා සංඥා තලීපත ලැබුවත් කල්ප ගණන් ගත වෙනකොට ඒ ධ්‍යානිය පිරිහිලා නැවත යටපත් වුණා වූ ඒ කාමරාගේ ඉදිරිපත් වෙලා දුගතියක වුවත් උපදින්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒ தත්යකටපත් උනේත් බොහෝම කැපකිරීමකින් වීරියකින් මහන්සියකින්. නමුත් ලෞකිකයි. එක්තරා ආකාරයක ලෞකික සැපතක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට ලෞකිකත්වයේ ඉක්මා යන ලෝකෝත්තර සැනසීමක් සාත්සාත් කර ගැනීමට තමයි මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම කියන තැනකින් සක්කාය දිට්ඨිය දුරු කිරීම කියන තැනකින් පටන් ගත්තේ. එය ලෞකික සීලයටවත් ලෞකික සමාධියටවත් අදාළ නොවන ලෝකෝත්තර ප්‍රඥාවට ඉදිරිපත් වෙන දකින ධර්මතාවයක්. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවත් ඒ අනුවයි ඉදිලා තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පරිහරණය වෙන සතර මහා ධාතුන් හා සතර මහා ධාතුන්ගෙන් හටගන්නා වූ සිරුරත් ඒ සිරුර පරිහරණය වීමට ප්‍රත්‍ය වේලා තියෙන සිතුවිලි දැනගන්නා වූ සිතත් මමය මගේය මා වසඟෙහි තැබිය හැකිය කියන දැඩි මතයට පත් වී සිටීමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ වඩාත් විස්තර වෙනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය මමය. මේ ස්කන්ධ පංචකේ මමය. මම පංචස්කන්ධය. මම තුල පංචස්කන්ධය ඇත. පංචස්කන්ධය තුල මම ඇත කියලා පිළිගැනීමකටපත් වෙනවා. ඒ නිසා තමයි අර මුලින් මතක් කරපු ඉපදීම මහලු වීම ලෙඩවීම මරණය ඉක්ම නොයා
ඒම පවරාගෙන ඒටම කොටු වී බඳුන් වී සිටින්නේ. ඒ නිසා අපි මේ සක්කාය දිට්ඨිය ගැන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළ අපි මාතෘකා කරගත්ත සක්කාය දිට්ඨි සූත්‍ර ධර්මයේහි භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරය අපි බලමු. කිස්මින් නූකෝ භික්ඛවේ සතිකින් උපාදාය කිං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උපපජ්ජති. මහණෙනි, කුමක් ඇති කල්ලි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨි උපදීද? එයින් අපට පෙන්වන්නේ කුමන හේතුවක් නිසා මේ සක්කාය දිට්ඨිය උපදීද? භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රශ්නේ අහනකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, වහන්ස අපගේ දහම් හෝ භාග්‍යතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. ඒ පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේම අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කරුණ පැහැදිලි කර දෙනසේක්වා කියන අදහසයි භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, රූපේ කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උපපජ්ජති. මහණෙනි, රූපය ඇති කල්ලි රූපය ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨි උපදී. එතකොට අපිට එතන පේනවා සක්කාය දිට්ඨිය උපදින්න එක හේතුවක් රූපේ වෙන බව. මොකද මුලින් පැහැදිලි කළා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය තමයි මමේ මගේ මා වසඟෙහි තියන්න පුළුවන් කියලා ගන්නි කියලා. එතකොට එයින් එකක් තමයි රූපය. ඒ කොටස අපි මෙතනදී පැහැදිලි කරනවා. රූපේ හේතු කොට රූපයක් නිසා රූපේ ප්‍රත්‍ය කරගෙන සක්කාය දිට්ඨිය උපදී කියන වචනේ. එතනදී ඒ අබිනිවිස්ස කියලා කියන්නේ රූපේම පතනවා. මේ පරිහරණය වෙන රූපේම හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් රූපය තණ්හා දිට්ඨි මානෙන් ඇලීමකින් මම වෙමි කියන මතයකින් මැනීමකින් බැසගෙන සිටිනවා. මේක ධර්මයේහි රූපං අභිනන්දති රූපේ පතයි අභිවදති මනවයි කියයි අජ්ජෝසාය තිට්ඨති බැසගෙන සිටී කියන වචනේනුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මෙතන මුලින්ම අපි මේ රූපේ ගැන තේරුම් කරගන්න අපි උත්සාහ දරමු. සංයුක්ත නිකායේ උපාදාන පරිවර්ත සූත්‍රයේහි මේ රූපේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා, ඛතමංච භික්ඛවේ රූපං. මහණෙනි, රූපේ කවරේද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපද මහණෙනි මේ රූපයයි කියනු ලැබේ. අපි බලමු. සතර මහා භූත කියලා කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන හතර ආකාරයටයි. මෙතනදී පඨවි ධාතුව කියලා කියන්නේ තද කරන ස්වභාවය. එතකොට තද කරන තද බව.
දැන් තද බව කියනකොට සාපේක්ෂව මෘදු බවත් ඇතුළත් වෙනවා. මොකද තද මෘදු දෙක එකිනෙකට සාපේක්ෂවයි කතා කරන්නේ. ඊළඟට ආපෝ ධාතුව ගලන වැగిරෙන ස්වභාවය. එතකොට කැටි කරන ස්වභාවයත් සාපේක්ෂව කතා කරන්න වෙනවා. තේජෝ ධාතුව දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. එතකොට එහි සිහිල් බවකුත් අඩංගු වෙනවා. අඩු වැඩි වශයෙන්. වායෝ ධාතුව තල්ලු කරවන, සොලවන, පුම්බවන, හකුලන ස්වභාවය වායෝ ධාතුව වශයෙන් හඳුන්වනු ලබනවා. අපි මෙහෙම බලමු. දැන් මේ පඨවි ධාතුවට මහ පොළව උදාහරණයක් වශයෙන් දක්වනවා. එහෙම නැත්නම් මේ මේසයක්, පුටුවක් උදාහරණ වශයෙන් දක්වනවා. දැන් ශරීරය ගැන කතා කරනකොට කේස්, ලෝම, නියදාත්, සම්මාස්නහරයට මේ විදිහට තද කරන කොටස් 20 පෙන්නනවා. තවදුරටත් අපි හිතුවොත් මේ පොළවේ පස් ටිකක් ඇඟිලි තුඩු දෙකට පිරිමැදලා පිඹලා හරිනවා කියලා හිතන්න. එතකොට කොච්චර සියුම්ද? පෙනෙන්නේ නැහැ. විසුරුණා. දැන් ඒ අතිසූක්ෂම නොපෙනෙන සියුම් ස්වභාවයේ කෙරෙහි නුවණින් බලන්න පුළුවන්. යම් තද කරන ස්වභාවයක් අඩංගු වුණා නිසා තමයි රාශි වෙනකොට රළු භාවයේ කියන එක හඳුනා ගන්න, දැනගන්න හැකියාවක් තියෙන්නේ. එතකොට මේ පඨවි කියන ස්වභාවය ද්‍රව්‍යයක් වශයෙන් බලන්නේ නැතුව එක්තරා හැකියාවකින් වෙන ක්‍රියාවක් විදිහට, තද ගතියක් විදිහට අපි තෝරගන්න ඕනේ. ඒකයි මේ පඨවි ධාතු කියලා කියන්නේ. නැත්නම් භූත කියලා කියන්නේ. ඒ තද කරන ස්වභාවය වස්තුවක් වශයෙන් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ආපෝ ධාතු උදාහරණයක් වශයෙන් දක්වනවා වතුර. හැබැයි උදාහරණයක්. යම් මට්ටමකට තේරුම් ගන්න. වතුර බින්දුවක් මේසයක් මත තියලා ඇඟිල්ලෙන් පිරිමැද්දොත් වාෂ්ප ස්වභාවයට යනවා. දැන් පේන්නේ නැහැ. නමුත් නුවණින් බලන්න පුළුවන් ඒ ස්වභාවය තුල එක්තරා ගලන, වැగిරෙන ක්‍රියාකාරීත්වයක් වෙච්ච නිසා, කැටි කරන ක්‍රියාකාරීත්වයක් නිසා තමයි එක රාශි වෙනකොට, රළු වෙනකොට, ඝනත්වය වැඩි වෙනකොට, එතකොට ඝන ස්වභාවයට එනකොට අර වැగిරෙන ස්වභාවය පෙන්눔 කළේ. ඊළඟට තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියලා කියනකොට දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය කියලා පැහැදිලි කරන්නේ. අපි එක වචනයක් ගමු, දවනකම. පහනක් පත්තු කරලා ඇඟිල්ල පහන් දැල්ල වෙත ගෙනිච්චොත් පහන් දැල්ලට කිට්ටු වෙන්නකොට දැල්ලෙම ඇඟිල්ල ගැටෙන්න ඕනේ නැහැ. ඊට මෙහැදී දවන ගතියක් දැනෙනවා. එතකොට අර දවන ගතිය යම් ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙනවා නොපෙනුනාට. අර පහන් දැල්ල ළඟදී ඒක එකතු වෙලා වැඩි ඝනතාවයක් දෙනවා. එහෙනම් මේ දවන ගතිය කියලා කියන්නේ එක්තරා ක්‍රියා ස්වභාවයක්. වායෝ ධාතුව තල්ලු කරවන, සොලවන, පුම්බවන, හකුලවන කියන එක නම් අපිට තේරුම් ගන්න පහසුයි. ඒ කියන්නේ දැන්
කුණු රොඩු ටිකක් කැරකි කැරකි ඉහළ යනකොට අපි කියනවා හුළඟ කියලා. නමුත් අපි හුළඟ නෙමෙයි දැක්කේ. හුළඟට අහුවෙලා තියෙන කාරණේයි මේ ලකුණක් වශයෙන් දැනගත්තේ. සිතුවිලි හිතින්. හුළඟ දැක්කේ නෑ. ගහක අත්තක් එහාට මෙහාට ක්‍රියා වෙනකොට හුළඟ කියලා හිතනවා. කොඩියක් සෙල වෙනකොට හුළඟ කියලා හිතනවා. නමුත් ඒ හුළඟින්ට එකතු වෙලා තියෙන කරුණ සිතුවිලි හිතට ලකුණක් වශයෙන් දැක්කා. ඒකෙන් අපි දන්නවා මෙතන යම් බලයක් ක්‍රියාත්මකයි කියලා. එතකොට එහෙමනම් දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව හතර එක්තරා ධාතුවේ දරණාර්ථයේ ක්‍රියාකාරී හතරක්. මේ හතර අපි හතර සැරයකට කතා කළාට එකිනෙකට වෙන් කළ නොහැකි අවිනිභෝගික ස්වභාවයක් කියලා තමයි පෙන්නලා තියෙන්නේ. කියන්නේ අර තද කරන තැනත් වැగిරෙන ස්වභාවය, දවන ස්වභාවය, ක්‍රියාකාරී ස්වභාවය ඇතුළත් ප්‍රකට නැහැ. වැగిරෙන වතුර ගත්තත් වැగిරෙන ස්වභාවයේ බලවත් වුණාට තද ගතිය, දවන ගතිය, ක්‍රියා ගතිය ඇතුළත් ප්‍රකට නැහැ. මේ විදිහට බලනකොට මේ සිරුර ඇතුළු මේ හටගෙන ඇති සියල්ලක්ම සතර මහා ධාතු හා සතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවයවල්. ඒවා එකිනෙකක් වෙනස් වෙලා තියෙන්නේ අනුපාත වෙනස්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ අනුපාත වෙනස්. ඒ නිසා ඒවා විවිධ වර්ණ, ගන්ධ, රස, ගුණ වශයෙන් කතා කරන්න වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අවසාන සුද්ධාෂ්ටකයේ කියන අවස්ථාව කතා කරනකොටත් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කතා කරන්නේ ඒ නිසායි. ඒ නිසා මේ හටගත් ස්වභාවයක් හට ගන්නවා නම් නැසෙන ස්වභාවයත් එහිමයි. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවයවල් තියෙනවා කියන්නේ හට ගන්නවා නම් නැසෙනවාමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූපම් භික්ඛවේ අනිච්ඡං. මහණෙනි රූපය අනිත්‍යයි. රූපයගේ හට ගැනීමට නැත්නම් ඉපදීමට යම් හේතුවක් වෙනවා නම් ප්‍රත්‍යක් වෙනවා නම් ඒ හේතුව ද අනිත්‍යයි. ඔන්න ඔය වචنين අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට සතර මහා ධාතුවා සතර මහා ධාතුවෙන් හට ගන්නා වූ ස්වභාවයල් නිරුද්ධ වෙනවා කියන වචනේ. අපි පුංචි උදාහරණයක් දීලා බලනවා. පින්වතුන්ට හොඳට පැහැදිලි ගාථා ධර්මයක් තමයි මේ මල් පූජා කරන ගාථා ධර්මය. පුප්පං මිලායාති යතහා ඉදම්මේ කායෝ තතහා යාති විනාශ භවං. අපි මොහොතක් හිතමු අපිට අවශ්‍ය තැන. පස වතුර හිරු එළිය හුළඟ. අර මුලින් මතක් කරපු විදිහට සිවුම බලන්න පඨවි ආපෝ තේජෝ ආයෝ. ඒ දේවල් සංයෝග වෙලා නොපැවතෙනකොට නව ඵලයක් ඇති කරවීමේ හැකියාවක් වෙනවා. ඒ නව ඵලයට අපි කියන්නේ පිපුණු මල. පස පිපුණු මල නෙමෙයි, වතුර පිපුණු මල නෙමෙයි, සූර්ය තාපේ පිපුණු මල නෙමෙයි, වාතේ පිපුණු මල නෙමෙයි. මේ හතර සංයෝග වෙලා නිරුද්ධ වෙනකොට නැසෙනකොට නව ඵලයක් ඇති කරවන්න හේතුවක් වෙනවා. ඒ හේතුවේ ඵලය තමයි පිපුණු මල කියලා විවාහාර කරන්නේ.
දැන් ඒ විවාහාරයට අයිති ඒ හටගත් ස්වභාවයේද සනිකව නැසෙනවා සනිකව උපදිනවා සනිකව උපදිනවා සනිකව උපදිනවා. අපි ඒකට කියමුකෝ සනික මරණ කියන වචනේ. යම් තැනකදී ඒ හට ගැනීම නැසීම වෙනකොට නවාකාර ඵලයක් නවාකාර සංයෝගයක් උපදින්න හේතුවක් වෙනවා. ඒකට විවාහාරය කරන වචනේ තමයි පරවෙච්චි මල. පිපුණු මල පර වුණා නෙමෙයි. පිපුණු මල නැසුණා. පිපුණු මල නැසීම හේතුවක් වෙනවා නව ආකාරයක් හටගන්න. ඒකයි මේ අනිත්‍ය කියන වචනේ කතා කරනකොට අපිට පැහැදිලි වෙන්නේ. දැන් පිපුණු මල අතීතෙන් ආවේ නැහැ. පිපුණු මලක් අනාගතයට ගියෙත් නැහැ. පිපුණු මල කියන ස්වභාවය පෙර නොතිබීම හේතුවක් නිසා හටගෙන නිරුද්ධ වුණා. ඒ නිසා තමයි රූපය ගැන විස්තර කරනකොට අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙයි කියන්නේ. ඉතිරි නැතුව නිරුද්ධ වෙයි කියන්නේ අර හටගත් ඵලයේ නිරුද්ධ වුණා කියන එකයි. නමුත් හටගත් එකක් නැසෙන්නේම නව ඵලයක් ඇති කරවන්න හේතුවක් වෙලයි. හේතුව පැහැදිලිකම නිසා කිසිවක් නැත කියලා උච්ඡේද වෙන්නෙත් නැහැ. හේතුව නිසා හටගත් ස්වභාවයක් ඉඳා යමක් ඇත කියලා සාස්වත වෙන්නෙත් නැහැ. උච්ඡේදත් නොවි කිසිවක් ඇත කියන මතයටත් නොයා කිසිවක් නැත කියන මතයටත් නොයා කිසිවක් ඇත කියන මතයටත් නොයා හේතුවක් නිසා හටගෙන නිරුද්ධ වීම කියන ස්වභාවය අපි මේ රූපය ගැන පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි බලනවා පුප්පා මිලායාති යතා ඉදම්මේ කායෝ තතහ යාති විනාශ භාවං. ඒක උපමා කරගෙන මේ කය ගැන බලනවා. කය ගැන බලනකොට ඒත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ නැසීම නිසානේ ගෙඩි මල් පළතුරු ආදී දේවල් හටගන්නේ. ඒ ගෙඩි මල් පළතුරු ආදීනේ ආහාර වෙන්නේ. දැන් මාංශයන් ආහාර ගත්තා කිව්වට මාංශ ආහාරය ඒ සත්තු කෑවෙත් ගෙඩි මල් පළතුරුනේ. එතකොට ඒ දේවල් ආහාරයට ගන්නකොට දත් වලින් හැපිලා කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා අන්ත පරිද්දකටපත් වෙලා අනිත්‍ය වෙලා ඕජාවක් වශයෙන් ආමාශගත වෙනවා. ඒ දේවල් ආය හමු වෙන්නේ නැහනේ. ඒ දේවල් නැසුණා. ඒ දේවල් නැසෙනකොට ඒ නැසීමමයි අන් පරිද්දකින් හට ගැනීම. එකින් එකකට ගියා නෙමෙයි. ඊළඟට ඒ ඕජාවේ තෙතට උස්නේ ලැබෙනකොට උස්නේ කොහෙන්ද ලබා දුන්නු ආහාරය ජීර්ණය වෙලා ලේ දහතේ අතිසූක්ෂම තත්වයකට එනකොට මේ ආස්වාස වාතයත් එක්ක පෙනහැල්ලේදී සංයෝග වෙලා වස්තු රූපය හරහා පැතිරෙනකොට උණුසුමක් ශක්තියක් ඇති වෙනවා. මේ ආස්වාස වාතෙන් ලේ ධාතුව දවමින් මේ උණුසුම අර ආමාශ ඕජාවේ ආහාර ඕජාවේ තෙතට වදිනකොට උණුසුමට පවතින්න බෑ. තෙතින්ද ආපෝ ධාතුවේ තෙතින්ද තේජෝ ධාතුවට පවතින්න බෑ. තේජෝ ධාතුවට පවතින්න බෑ ආපෝ ගතිය නිසා. හට ගන්නවා වායෝ ධාතුව. ක්‍රියා ස්වභාවය. ඒ ක්‍රියා ස්වභාවයෙන් අර ආමාශගත ඕජාව පෙරලෙනවා. ඒකට දේශනාවේ වචනයක් තියෙනවා කොට්ටාස වාතය කියලා. දැන් අන්ත්‍ර දිගේ තල්ලු වෙනකොට ඒ ඕජාවේ රස ධාතුව උරනවා ලේ ධාතුවට. එතකොට එකක් එකකට යනවා කියන්නේ එකක් නැසිලා තව ආකාරයක් හට ගන්නවා. ඒ ලේ ධාතුව අංගමංගානුසාරී වාතෙන් තල්ලු කරවෙනවා. එතකොට අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතෙන් තල්ලු කරනකොට අර මුලින් සඳහන් කරපු විදිහට
කේස් ලොම් නිය දත් සම්මස්නහර ඇට මිඳුළු වකුගඩු හෘද මාංශ අක්මාව දලඹුව අතුණු බහම් පැසුණු වාර නොපැසුණු වාර හිස් මොලේ කියලා තද ගතියට බර කොටස් 20ක් හැදෙනවා. පිත සෙම සැරවලේ දහඩිය මේද තෙල කඳුළු උරුණු තෙල කෙල සොටු සඳ මිදුළු මුත්‍රා කියලා ගලන වැగిරින ස්වභාවයට බර කොටස් 12ක් හැදෙනවා. වායෝ ධාතුවේ ක්‍රියාව තේජෝ ධාතු උපකාරුණා මේ ස්වභාවය සිද්ධ වෙන්න. එතකොට එහෙනම් සිරුර කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවයක්. ආහාර නැසීමේ හේතුව නිසා තමයි ආස්වාස වාතේ නැසීමේ හේතුවේ ඵල විදියට තමයි මේ කොටස් හැදුනේ. ඊළඟට ඒ ඇති වෙන කොටස්ද නැසීම නිසා තමයි පස් හැදෙන්නේ. සිරුර පස් තුනා නෙමෙයි. සිරුර නැසුණා. හටගත්තා වගේම නැසුණා. නමුත් නව සංයෝගයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ හේතු ඇති වෙන ඵලයට කතා කරන්නේ පස් කියන නම. දැන් පස් නැති වෙලා ආයේ ගෙඩි මල් පළතුරු හටගනි. නමුත් කලින් පස් නෙමෙයි. කලින් ගෙඩි මල් පළතුරු නෙමෙයි. ඒ විදිහට බලනකොටත් අතීතයක් පසුුනේ නැහැ. අනාගතයට යන්නේ නැහැ. වර්තමානයයි කියන ස්වභාවය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට වදාරනවා මහණෙනි රූපය අනිත්‍යයි. එතකොට මේ අනිත්‍යයි කියලා කියන්නේ යමක් තිබිලා නැති වෙනවා කියන එක නෙමෙයි. නව හේතුවක් නිසා නව ඵලයක් ඇති වෙනවා. හේතුවකින් ඵලයක් ඇති වෙනවා නම් තියෙන්න විදිහක්ම නැහැ. දෙක හටගත්ත දෙයක්. හටගත්ත දේ නිරුද්ධ වෙනවා. ඒ නිසා අපිට මේක තවත් පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ වදාරනවා සංයුක්ත නිකායේ පළවෙනි අතීත අනාගත සූත්‍ර ධර්මයේ. මහණෙනි අතීත අනාගත රූපේ අනිත්‍යයි. දැන් අපි පැහැදිලි කළා. අනාගතේ හටගත්තත් නොහටගත්තට හටගත්තත් අනිත්‍යයි. අතීතය අනිත්‍යමයි. පවත්නා රූපය අනිත්‍යතාවයේ පිළිබඳ කවර කතාවක්ද කියලා. ඒ දෙක අවබෝධ කරගෙන අපි එන්න ඕනන්නේ මේ මොහොතෙහි හටගන්නා වූ අනිත්‍යතාවයේ පිළිබඳව. ඒ නිසා රූපේ බව දන්නේ. රූපේ ස්වභාවයම හට ගැනීම නිරුද්ධ වීමමයි. ඒ නිසා රූපය අනාත්මයි. රූපේ කෙනෙක් නොවි. මේ ධර්ම කොටස පින්වතුන් හොඳින් සම්මර්ෂණය කරගෙන හොඳ එකඟතාවයකින් මේ විස්තරේ බලන්න නැතුව ඊළඟට බලන්න ආස්වාසේ නිරුද්ධයි. ආස්වාසේ හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒකේ මුල පෙන්වන්න බෑ හට ගන්නවා. ඒ වගේම නිරුද්ධ වෙනවා. ආස්වාසේ ප්‍රස්වාස වෙනවා නෙමෙයි. ප්‍රස්වාසයක් හට ගන්නවා. අපි මුලින් මතක් කළානේ උණුසුමයි තෙතයි අතරින් වාතයක් ඇතුළේ ක්‍රියාවට යෙදෙනවා කියලා. එතකොට මේ ක්‍රියාව ප්‍රස්වාසේ නිරුද්ධයි. එතනනුත් අපිට අවබෝධ කරන්න පුළුවන් හට ගන්නා වූ දෙයක් නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. එතකොට අපි බණ අහනවා මෙනෙහි වෙන්න ඕනේ ප්‍රායෝගිකව මේක ඉදිලා බලන්න ඕනේ මේ අනිත්‍යයි කියන ස්වභාවය අපි අවබෝධ වෙන්න. නිට්ටයයි කියන ස්වභාවය පහ වෙන්න. ඊළඟට මේ සංයුක්ත නිකායේ ආනන්ද සූත්‍ර ධර්මයේහි මේ රූපය සක්කාය දිට්ඨිය ඇති වෙන්න ප්‍රත්‍ය වෙන හැටි. ඒතර මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ එක්තරා ආකාරයකට මේ රූපයාගේ යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටිය නොදැක්ක. රූපේට නමක් කියනකොට නම අපි බාහිරෙන් අහගත්තේ නමට අයිති දෙයක් ඇතේ කියලා පිළිගන්නකම. ඒ ඇතේ කියන ගතිය කොහෙන්ද? ඒක සංසාරේ
පහ නොවුණු නිදිගත් ක්ලේශ ධර්මයක්. ඒක දිට්ඨි අනුසය කියන නමින් හඳුන්වනවා. සක්කාය දිට්ඨියක් ඇති කරන ගතිය. බාහිරින් නමක් කියනකොට යමක් අරබය නමක් කියනකොට නමට අයිති දෙයක් ඇතේ කියලා තමයි මේ සිතුවිලි හිතාරා පිළිගන්න වෙන්නේ. නමුත් මේ නමක් කීව එකේ යථා ස්වභාවය මොකද්ද? හේතුවක් නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එතන වැහෙනවා. ඒ නිසා ඒ ආනන්ද සූත්‍ර ධර්මයේ අපිට පෙන්නලා තියෙනවා මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරන් වහන්සේට වදාළ අන්දම එවත්නි ආනන්දේනි මම වෙමි යන හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන ප්‍රපංච නිසා වෙයි නොනිසා නොවේ. එතකොට මෙතන දෘෂ්ටි කීවේ අර වරදවා පිළිගන්නකම. ඒ නිසායි බැඳෙන්නේ තෘෂ්ණා. මාන කියන්නේ මැනෙනවා. මමයි අවටයි කියලා මැනෙනවා එතකොට. යථා ස්වභාවය නොදැක. එය මම වෙමි යන හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන නිසා වෙයි නොනිසා නොවේ. කුමක් නිසා මම වෙමි වේද නොනිසා නොවේද? රූපේ නිසා මම වෙමි වෙයි. ඒකට ඒ රූපේ නිසා කියන්නේ රූපේ මම නොවුනට රූපේ හේතුවක් වෙනවා මේ මම වෙමි කියන මතය ඇති වෙන්න. ඒ නිසා ඒ සමගම පෙන්නනවා වේදනාව සංඥාව සංකාරය විඥානියත් මෙතෙන්ට ප්‍රත්‍ය වෙන හින්දා. ඒ කියන්නේ සිතුවිලි හිත හරහා නෙමේ හැඳිනීම දැන ගැනීම ඇති උනේ. ඒ නිසා වේදනාව නිසා සංඥාව නිසා සංකාරය නිසා විඥානි නිසා මම වෙමි යන හැඟීම වෙයි නොනිසා නොවේ කියලා. අපි තව ටිකක් තවත් අපි පැහැදිලි කරගන්න බලමු. මේ ಜಾති හට ගැනීම එක හේතුවක් රූපේ පැත්ත දෙමව්පියන්ගේ ප්‍රත්‍ය. තවත් හේතුවක් පුරාණ කර්මය කියලා අපිට උගන්වනවා. චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බං. මහණෙනි මේ ඇස පුරාණ කර්මය හේතුවක් කරගෙන කර්මය හේතුවක් කොටගෙන සකස් වෙච්චි චේතනාව විසින් පිළියෙල වෙච්චි වේදනාවට වස්තුවක් විදිහට දත යුතුයි කියලා. ඇස විතරක් නෙමෙයි. ඇස කන දිව නාසය ශරීරය මනස. එතකොට දෙමව්පියන්ගේ ප්‍රත්‍යයෙන් පුරාණ කර්මී ඒ කියන්නේ බලන්න අහන්න විඳින්න මෙනෙහි වෙන්න තියෙන අවශ්‍යතාවය පහ නොවුණු ගතිය. ඕනෑම කෙනෙක් ජීවිතේ කෙලවර වෙන්නේ ජීවත් වෙච්චි ආකාරයට නැවත පවත්තන්න තියෙන ගතිය අවසන් වෙලා නෙමෙයිනේ. ඒ භව ගතිය පහවි නොවේ. නිසා භවපච්චා ජාති. මෙන්න මේ පුරාණ කර්මයේ ප්‍රත්‍ය කරගෙනයි මේ ජාතියක් වශයෙන් මේ ස්කන්ධ පංචකය හටගත්තේ. කන්ධානම් පාතු භාවෝ ස්කන්ධ පංචකයේ හට ගැනීමක් වුණා, පහළ වීමක් වුණා. ආයතනානම් පටිලාභෝ ආයතනයි ලැබීමක් වුණා. මේ විදිහටයි හටගත්තේ. ඒ නිසා මේ මව් කුසේ අවස්ථාවේ මව් ගන්න ආස්වාස වාතයේ ආහාරයේ උදව් කරගෙන දිර දිර යන රූපාංශු අලුත් වෙනවා. ඇහැට කනට දිවට නාසයට ශරීරයට හදවතට අදාළ රූපාංශු නැසෙන එකට වඩා අලුතින් හැදෙනවා. ඒ හදවතේ අපිට අපේ තේරවාදී සම්ප්‍රදාය අපට උගන්වන්නේ මේ හදවත් කුවරය තුල දොඹෑටයක් විතර සිදුරක් තියෙනවා. එහි අඩපතක් ප්‍රමණ ලේ ධාතුව ගැවසෙනවා. ඒ ලේ ධාතුව ඇසුරේ සිත පහළ වෙනවා කියන එක. හැබැයි ඒක මේ අඩපතක් කියන්නේ මේ දැන් මේ වැඩුණු අවස්ථාවකට. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ලේ ධාතුව ඇසුරේ කීවට අර වාතයයි ලේ ධාතුවේ අතිසූක්ෂම තත්ත්වයයි දෙක සංයෝග වෙන යම් බලයක් ශක්තියක් ඇසුරේ මේ සිත පහළ වෙන්නේ. ශක්තිය උපකාරයි තක් පහළ වෙන්න.
ඒ උණුසුම ශක්තිය සිඳුනොත් හිතක් පහළ වෙන්න බෑ. එතන මේ අර කුඩා අවස්ථාවෙත් අම්මගෙන් ආස්වාස වාතයේ ලේ ධාතුව ලැබෙනකොට ඒ ශක්තිය ඇසුරේ වස්තු රූපයේ ඇසුරේ මේ පුරාණ කර්මයට අනුව සිතුවිලි හිත් පහළ වෙනවා. දැන් ওই වෛද්‍ය විද්‍යාවෙන් උනත් එතන ආරම්භයේදී යම් ගැස්මක් පේනවා කියනවා. මුල ගැහිමක් පේනවා කියනවා. එතකොට ඒකේ මූලයේ ක්‍රියාත්මකයි. ඊළඟට ඒ වැඩෙනවා කියලා කියන්නේ අර රූපාංශු වැඩි වෙනවා, සෛල තීරු වැඩි වෙනවා. එතකොට දැන් නවීන විද්‍යාවෙනුත් එක කතා කරනවා. එතකොට මේ බාහිර ආවේගයන්ට ප්‍රතිචාර දක්වනවා කියලා පෙනෙනවා කියලා. ශබ්දයට, සීතෝෂ්ණ වලට. නමුත් අපේ ධර්මයේ ඊට වඩා හොඳින් ඒක පේනවා, පෙන්නලා තියෙනවා. මේ අටුවාවල අම්මා උණුසුම් දෙයක් ගත්තත් සීතල දෙයක් ගත්තත් ඒ දරුවාට දැනෙනවා කියන එක. ප්‍රතිචාර දක්වනවා කියන එකක් වැඩිගෙන එනකොට. ඒ නිසා ඒ කාලයේ තුලත් මේ ස්කන්ධයන් ඉපදෙමින් නැසුමින් ඉපදුනේ භවගතිය නිසා. දැන් මව් කුසෙන් බිහි වුණාට පස්සේ අම්මගේ සම්බන්ධය අතහැරෙනවා. අතහැරලා ප්‍රස්වාස ආස්වාස වෙනවා. ඇතුළ කිලුට පිට වෙනවා, පිටින් ආස්වාසය ඇතුල් වෙනවා. මව් කුසේ පටන්ම සැකසී ආපු ලේ ධාතුවේ අතිසූක්ෂම తত্ত্বය ආස්වාස වාතයත් එක්ක සංයෝග වෙලා දැන් පෙනහළු ක්‍රියාව වෙන්න පටන් ගත්තා. වස්තු රූපේ හරහා උණුසුම ශක්තිය ඇති වෙනවා. එතකොට මේ සංයෝගයේ මුළු ශරීරේ පුරාම රූපාංශ වල උණුසුම ශක්තිය ගෙන දෙනවා. මේ විදිහට යම් තැනකදී මේක ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවුනා නම් සීතල වෙනවා ඉපදෙනකොට. ඒ නිසා තමයි මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව වෙනවද කියලා. දැන් ඇස කන දිව නාසය ශරීරය අර මලානික වෙන්න ගිය தත්ත්වය අලුත් වුණා. දැන් අපි බලමු ඒ එක ප්‍රසාදයක් අපි කතා කරන ඒ ඇහි ප්‍රසාදයට බාහිර වර්ණයක් සටහනක් ආලෝකයේ උදව්වෙන් වැටෙනවා. වැටෙනකොට ඊට අදාළ යම් හැඳිනීමක් දැනගැනීමක් වෙනවා රැඳෙන්නේ නැහැ. අද අපි දන්න දත්ත හිතෙන් දෙන්නේ නැහැ. නමුත් ප්‍රසාදයන් චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් වර්ණ සටහන වැටෙනකොට එතන යම් කම්පනයක් වෙනකොට ඊට අදාළ සිහිවීමක් දැනගැනීමක් වෙනවා. මොකද මෙහෙම රූපයයි සිතුවිලි හිතයි අන්‍යෝන්‍ය ක්‍රියා වෙන විදිහට තමයි මේක සැකසුනේ මුල ඉඳලාම. ඒ න්‍යාය අතේරුනේ නැහැ. ඒ නිසා දැනගැනීමක් වෙනවා, දැනගැනීම රැඳෙන්නේ නැහැ. ශබ්දය ඇහිමක් වෙනවා, රැඳෙන්නේ නැහැ. ගන්ධේ රස ස්පර්ශේ විඳීමක් වෙනවා, රැඳෙන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ බලන්න අද ඔය තියෙන අනුකරණය වෙලා තියෙන කිසිවක් ඒ අවස්ථාවට අදාළ නැහැ. බොහෝ විට කුඩා බිලින්දා නින්දට බරයි. නින්දෙදි ගැස්සෙනවා. නින්දෙදි සතුටු වෙනවා. එහෙනම් මනසත් භව හේතුව නිසා පහළ වෙන ධම්ම මානසිකාර සිතුවිලි මනෝ විඥාන ඇති වෙවි නිරුද්ධ වෙනවා. එතෙන්ද බර වැඩි. පංචේන්ද්‍රයන්ට තව බර අඩුයි. තව සක්කාය දිට්ඨිය මම වෙමි යන හැඟීම ප්‍රකටව නැහැ බාහිර වශයෙන්. තවත් ජීවිතේ ටිකක් මෙහාට ගත වෙනකොට යම් විදිහකින් අනුකරණය වෙන දෙමව්පියෝ අනුකරණයක් කරලා දෙනවා. මොකද අනුකරණයක් කරලා දුන්නේ නැත්නම් తాවකාලික ජීවිතයක් පවත්තන්න විදිහක් නැහැ. ඒ නිසා අනුකරණය වෙනකොට අර දෙමව්පියෝ කළ කී දේවල් හෙමින් කෙරෙන්න පටන් ගන්නවා. ඒත් තවම මම කරනවා කියන මතයක් තවම මතු පිට පෙනෙන්න නැහැ. මේක වැඩි දුරටත් පින්වතුන්ට අධ්‍යයනය කරන්න ඕනේ නම් මජ්ක්‍ධිම නිකායේ සමන මණ්ඩිකා සූත්‍රයේ දෙස බලන්න.
ඒ සමන මණ්ඩිකා සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා බාලව උඩුකුරු ලදරු හට තමන්ගේ අනුන්ගේ යන කාය විඥානයක් නොවේයි. කයින් කෙසේ පව්කම් කරන්නේද? ස්පන්දන මාත්‍රයක් පමණි කියලා. ඊළඟට ලදරු කුමරු හට මිත්‍යා සම්‍යක් ભેද ඇති වචනයකුදු නොවේයි. හැඬීම පමණක් මිස කොයින් ලාමක වචන කියන්නේද? ලදරු කුමරු හට මිත්‍යා සම්‍යක් ભેද ඇති සංකල්පනාද නොවේයි. හැඬීම් සිනාසී මාත්‍රයක් මිස කොයින් ලාමක සංකල්පයන් කරන්නේද? ලදරු කුමරු හට මිත්‍යා සම්‍යක් ભેද ඇති ආජීවයේද නොවේයි. මවගේ තන කිරි මිස කොයින් ලාමක ආජීවය කරන්නේද? එතකොට මෙතන පෙන්වන්නේ අපි ඔය අද අකුසල් කියන ස්වභාවයක් එතන තිබුණේ නැහැ මේ ජීවිතේ වශයෙන් කියන එක. නමුත් අමතක කරන්න එපා මනෝ විඥානයේ පහළ වෙන ස්වභාවයේදී పూర్ව ගතියෙන්ද සංග්‍රහ වීමක් වෙනවා. හරියට නිින්ද ගිහින් ඇහැරෙනකොට මොකවත් දන්නේ නැහැ වාගේ. මේ ජීවිතේට කාරණයක් අරගෙන තිබුණේ නැහැ. ක්‍රමෙන් තමයි අනුකරණය වෙන්නේ. එතකොට අවිද්වාන්ඩි උගන්වනවා, වචන උච්චාරණය කරන්න උගන්වනවා, ආහාරයක් නිවැරදිව ගන්න ආකාරයක් උගන්වනවා, ශරීරය පිරිසුදු කරගන්න උගන්වනවා. ඒ දේවල් භාවිතා වෙච්ච දේවල් ක්‍රියා වෙනවා අවස්ථානුකූලව. මේ ආස්වාස වාතේ ලේ ධාතු දෙක සංයෝග වෙන ශක්තිය උණුසුම උදව් කරගෙන, කියන්නේ රූප ධර්මයේ උදව් කරගෙන අර භාවිතා වෙච්ච අවස්ථානුකූලව සිහි වෙලා ක්‍රියා වෙනවා. ඒ තවම මම ක්‍රියා කරනවා කියන මතයට තව ඇවිල්ලා නැහැ. දැන් කුඩා දරුවෙක් අවුරුදු 2ක 3ක දරුවෙක් විදේශයකට ගිහින් හදාගත්තොත් මේ රටේ ඔක්කොම හැලෙනවා. ඒ භාවිතා කරපු දේවල් අතහැරෙනවා. ඒ මොකද භාවිතා කළාට තව සක්කාය දිට්ඨියට තෘෂ්ණා දෘෂ්ටිමාන වලට හරියට එකතු වෙලා නැති බවක් බාහිරේ පේනවා. එහෙම වයසක් ගත වුණා. දැන් තවත් ජීවිතේ ටිකක් මෙහාට ගත වෙනකොට හරියටම අර ක්‍රියාවල් කෙරීගෙන යනකොට ක්‍රියා කරන්නෙක් ඉන්නවා, පවරා ගන්නෙක් ඉන්නවා. ඒ පවරා ගන්නා වූ ස්වභාවයට අර්ථ ගන්නවන වචනේ තමයි මම. එතකොට මේ මම කියන එක ඉදිරිපත් උනේ නම් අනුකරණේ හින්දාම නෙමෙයි. අනවබෝධ ගතිය, දිට්ඨි අනුසය සැඟවි තියෙනවා. ඒ දිට්ඨි අනුසයට පරිඋත්තාන වීතික්කමන වෙන්න, ඒ කියන්නේ යාට නැගිටින්න ක්‍රියා වෙන්න වෙලාව ආවා. එතකොට අර අනුකරණීය කියන දත්තයන් එකතුව තමයි ක්‍රියා වෙන්නේ. ඒ නිසා අද තත්ත්වේ බලන්න. එතකොට මගේ බඩගින්නට මම ආහාර ගන්නවා මට හොඳයි. එහෙම නැත්නම් මගේ දත් කිලුට වෙලා තියෙනවා, මම දත් මදිනවා, මගේ දත් පිරිසුදු වුණා. මම රූප බලනවා, මම ශබ්ද අහනවා, මම ගන්ධ ලබනවා, මම රස ලබනවා, මම ස්පර්ශ ලබනවා. මගේ අතීතේ මං කල්පනා කරනවා, මමගේ අනාගතේ මං සැලසුම් කරනවා, මගේ වර්තමානය ගැන මම පිළිගන්නවා. මෙන්න මේ විදිහට මේ මමත්වයේ කියන මතයකට කොටු වුණා, මමත්වයක් පවරා ගැනීමක් වුණා කියන එක අපිට හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සක්කාය දිට්ඨියට ඉදිරිපත් වෙච්ච ආකාරයේ ප්‍රායෝගිකව මෙතන මුළුමනින්ම රූපයත් සිතුවිලිත් හිතත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් මෙතන ඉදිරිපත් උනේ නැහැ. ඒ ගැන අනවබෝධයක්මයි තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨියමයි වැඩ කරන්නේ. අන්තිම ජීවිත අවසානයේ ගත වෙන්නේ සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨියමයි උපදින්නේ. ටිකක් කාලයක් අර ඉන්ද්‍රිය මෝරාගෙන එනකන් ඒක නිකන් නොපෙනුණා වාගේ ස්වභාවයක් පැවතුණා. ඒක හොඳට අපි තේරුම් ගන්න. හරියට කියනවා නම් වී ඇටයක් පැලවෙන්න දාපුවාම ඒ වී ඇටි පැලවෙලා ගොයන් ගහක් හැදෙනවා නෙලන වයසට විතර. ගොයන් නෙලන වයසේ ගොයන් ගහක් හැදෙනවා. වී කරල පේන්නේ නැහැ.
නමුත් වී කරලක් ඇති කරන හැකියාව ඕකේ මෝරනවා. පේන්න නැති වුණාට. දැන් කරල ඇති වුණාට පස්සේ කරලත් මෝරනවා ගහත් මෝරනවා. ගහ පිදුරු ගහට යනවා. කරලින් ආයෙ ගොයම් පැලයක් හැදෙනවනේ. ඒ වාගේ పూర్ව කර්මයේ අර වී ඇටි වාගේ ඉපදුනා. ඉපදුනාට පස්සේ නෙළුම් ගොයන් ගහක් වයසට එනකන් වී කරල පේන්න නැතුවා වාගේ මම කියන ඇඟීම පේන්න නැහැ. නමුත් හිමින් මෝර ආපු හැටි මම මතක් කෙරුවේ. දැන් ගහ පිහිදුනා වාගේ අනුකරණය වෙනකොට සක්කාය දිට්ඨිය එකතු වුණා. දැන් සක්කාය දිට්ඨිය මතම මම වෙමි කියන මතයෙන්ම වැඩ කරනවා. ගහනම් පිදුරු ගහට යනවා සිරුර. ඒ ශක්තිය උදව් කරගෙන තමයි මේ මතේ තහවුරු වෙන්නේ. නමුත් කරලින්ද ආයෙ ගොයම් පැල වියටින්ද ආයෙ ගොයම් පැලයක් හැදෙනවා වගේ ආයෙත් මේ දෘෂ්ටිය නිසා නැවත නැවතත් හට ගැනීම වෙනවා. ඒක තමයි పూర్ව කර්මය කියලා මතක් කරේ එක සංයෝජනයක් ගැන. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය ගැන. එතකොට චූල වේදාල සූත්‍රයේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාකතුමා උපාසකතුමා අතර ඇතිවෙච්ච සාකච්ඡාවකදී ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් අහනවා විසාක උපාසකතුමා. ආර්යාවනි කෙසේනම් සක්කාය දිට්ඨිය ඇති වේද? එවත් විසාකේනි මෙලව ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු බුද්ධ ආදී සත්පුරුෂින් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසෘතවත් පෘථග්ජනියා. ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය අහලා නැති පෘථග්ජන හිත රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ මම වශයෙන් දකි. රූපවන්තං වාත්තානං මම රූපවත්යයි දකි. අත්තනිවා රූපං මම තුල රූපේ දකි. රූපස්මින් වාත්තානං රූපෙහි මම දකි. එහෙම වෙනකොට වේදනාව සංඥාව සංකාරය විඥානයත් මෙතෙන් ඇතුළත්නේ. නැතිනම් මේ දකින්න බෑනේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය 20 ආකාරයක් වෙනවායි කියලා 20 ආකාර සක්කාය දිට්ඨියක් ගැන පැහැදිලි කරලා තියෙනවා. අර මුලින් වැරදිච්ච වැරදීම බලන්න කොයිතරම් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය වෙනවද කියලා. ඊළඟට ජාති ජරා ව්‍යාධි මරණයන් පවරගෙන තියෙනවද කියලා යත අවබෝධය නැතිකම හින්දා. එය අපට පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ආත්මානු දෘෂ්ටිය කියන තැන පෙන්නන හොඳ විස්තරයක් මේ සක්කාය දිට්ඨිය ගැන. කතං රූපං අත්තතෝ සමනුපස්සති. කෙසේ රූපේ මම වශයෙන් දකීද? මේ මම කියන වචනේට ආත්ම කියන වචනයත් යොදන්න පුළුවන්. මේ අවස්ථාවේ හැටියට අපි මම කියන වචනේ යොදනවා. මෙලව ඇතමෙක් රූපය මම වශයෙන් දකි. දැන් එතනදී මේ යම් විදියකින් අපි හිතන්නකො රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාමයන්ට යොමු නොවි කසින භාවනාවක් වඩනවා කියලා, ආලෝක කසිනේ වඩනවා කියලා. හාත්පසින්ම ආලෝක සංඥා විතරයි. නමුත් ආලෝක සංඥාව ආලෝක කසිනේ මම කොට අරන් තියෙනවා. එතන මම ඒ වචනේ කියවේ පොතට අනුව පැහැදිලි වෙන්න. නමුත් මෙතන බලන්න. මෙතන මේ රූපය මම කියලා මතයකටපත් වෙලා තියෙනවා. මුලදී තිබුණේ නෑනේ මේ රූපේට මම කියන මතයක්. දැන් පොඩි දරුවෙකු අඩුපාඩුවක් තියෙනකොට කුඩා දරුවට ඒ පිළිබඳ හැඟීමක් නෑ. වැඩි හිටියෝනේ අඩුපාඩුව කෙරෙහි ශෝක වෙන්නේ. කනගාටු වෙන්නේ. ඒතර යම් තැනකදී රූපේ දැන හඳුනා ගන්නකොට සසර ගතිය එකතු වෙලා රූපේ මම වශයෙන් දකිනවා. ඒ යම් රූපයක් වේද ඒ මමය. යම් මමක් වේද ඒ රූපය. ඒතර රූපයත් තමත් එකක් වුණා දැන්. එදිනෙදා අපි ගමන් කරනකොට වාඩි වෙලා ඉන්නකොට ආහාරයක් ගන්නකොට බලන්න මේ මම කියන හැඟීමයි රූපයයි කියලා එක් එකකයක් වශයෙන් පිළිගන්නෙනවා විනා මෙතන. රූපයයි සිතුවිලි හිතයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් වෙලා වැඩ කෙරෙනවා කියලා සිහි වෙනවද?
අන්න ඒක තමයි රූපයයි මමයි එකක්ම වශයෙන් දකි. එකට අපිට උපමාවක් පෙන්නනවා යම්සේ දැල් වෙන පහනක දැල්ලක් වේද එහි යම් වර්ණයක් වේද දැල්ලත් වර්ණයත් එකක්ම කොට දකි. එපරිද්දෙන් ඇතමෙක් රූපේ මම වශයෙන් දකි. ඒ දෘෂ්ටියේ පිහිටලා ඇලීමෙන් ආසා කරයි. නමුත් දෘෂ්ටිය වස්තුව නොවේ. මම වෙමි කියලා දකින දෘෂ්ටිය මතය වස්තුව නොවේ. අපි වස්තුව ගැන මුලින් පැහැදිලි කළානේ හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා. දෘෂ්ටිය වස්තුව නෙමෙයි. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටියයි වස්තුවයි එකක්ම වශයෙන් දකි. මෙන්න මේකයි අර රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමා වශයෙන් දකි කියන පළවෙනි ආත්මානු දෘෂ්ටිය. ඊළඟට අපිට පෙන්නනවා කතං රූපවන්තං වාත්තානං සමනුපස්සති. කෙසේ මම රූපවත් කොට දකීද? රූපේ මම ඊළඟට මම කියන මතේ ඉස්සර වෙලා රූපේ පවර ගන්නවා. ඉස්සලා රූපේ හේතුවක් කරගෙන මම කියන මතේට ආවා. දැන් මම කියන මතේ ඉස්සර වෙලා මගේ මම රූපේ කියලා ගන්නවා දෙවෙනි තැනදී. එතකොට මම කියන මතේ ඉස්සර වෙන්න නම් සිතුවිලි පහළ වෙන්න එපා. ඒකට තමයි වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. ඒතර වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මම කොට දකි. මම කොටගත් වේදනාව, සංඥාව, සංකාරය, විඥානයේ රූපයක් වශයෙන් දකි, වස්තුවක් වශයෙන් දකි. වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන අදි වචන. නැතිනම් මේ යමක් හඳුනා ගන්නා වූ සිතුවිලි නැතුව රූපයක් ගැන කතා කරන්න බෑනේ. එතකොට වේදනාව, සංඥාව, සංකාරය, විඥානයේ සිතුවිලි සිත වස්තුමය රූපයක් වශයෙන් පිළිගනි. එතකොට තමයි පෙන්වන්නේ මම රූපවත් කොට දකි. උදාහරණයක් අපිට පෙන්නනවා, ප්‍රමාවක් පෙන්නනවා. උදාහරණයක් යන් සෙවණැල්ලක් ඇති ගසක් වේ නම් පුරුෂෙක් මෙසේ කියන්නේය මේ ගසය, මේ සෙවණැල්ලය, මේ ගස සෙවණැල්ලෙන් ඡායාවත්ය. යම් විදියකින් ඡායාව ගස කොට හිතුවොත් දැන් අපි කණ්ණාඩියෙන් ගිහිල්ලා මූණ බලනකොට මූණ අමතක වෙලා ඡායාව මූණ කියලා ගන්න වෙලාවල් තියෙනවනේ. මීට දැන් කණ්ණාඩියේ බලාගෙන ඉන්නකොට ඉදිරියෙන් තියෙන මූණ අමතක වෙන්න පුළුවන්. කියන්නේ භෞතික රූපේ අමතක වෙන්න පුළුවන් එක මොහොතකදී. අර ඡායාව වස්තුව විදිහට ඡායාව මම කොට ගන්නවා. ඒ වාගේ අර ඡායාව ගහක් කියලා ගත්තා වාගේ ගස්වැල් වැටෙනවා ඡායාවක්. නමුත් ඡායා ස්වභාවයේ ගස්වැල් කියලා ගන්නේ. දැන් සිනමා දර්ශනයක් දකින්නකොට ඒ ප්‍රේක්ෂකයෝ එක දිහා බලලා අඬන්නේ, hina වෙන්නේ, වස්තු කොට අරන්නේ. සිනමාව කියන ස්වභාවය ඒ වෙලාවට මොහොතක් අමතක වෙනවනේ. අන්න ඒ වාගේ මේ වේදනාව, සංඥාව, සංකාරය කියන සිතුවිලි සිත මම කොට දකි. වේදනාව, සංඥාව, සංකාරය, විඥානේ මම කොට දැක මම රූපේ කොට දකි. මේක රූපවන්තං වාත්තාන මම රූපවත් කොට දකි කියන දෙවෙනි ආත්මානු දෘෂ්ටියයි. තුන්වෙනි අවස්ථාව අපිට පෙන්නනවා කතං අත්තනි වා රූපං කතං අත්තනි රූපං සමනුපස්සති. කෙසේ මම තුල රූපේ දකීද? මෙලව ඇතමෙක් වේදනා, සංඥා, සංකාර, විඥාන මම වශයෙන් දකි. වේදනා, සංඥා, සංකාර, විඥාන මම යයි පිළිගෙන මා තුල රූපේ දකි. ඒ තුල තමයි රූපේ තියෙන්නේ කියලා දකිනවා. අපිට උදාහරණය ගන්ධයෙන් යුත් මලක් වේද? ඒ ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය, මේ ගන්ධය, මේ ගන්ධයේ මේ මල තුල වී මේ පුෂ්පයේ තුල ගන්ධය දකින්නේද? එපෙරෙද්දෙන් ඇතමෙක් වේදනාව, සංඥාව, සංකාරේ, විඥානේ මම වශයෙන් දකි.
වේදනාව සංඥාව සංකාරේ විඥානේ මම වශයෙන් දැක මේ මම තුල ඒ කියන්නේ අර මල තුල ගන්ධය තියෙනවා කිව්වා වාගේ මේ මම තුල රූපේ වේයයි තමා තුල රූපේ දකි. මොනක තමයි අත්ථනිවා රූපං මම තුල රූපේ දකි. තුන්වෙනි ආත්මානු දෘෂ්ටියයි. හතරවෙනි අවස්ථාවට අපිට පෙන්නනවා කතං රූපස්මින් අත්ථානං සමනුපස්සති. කෙසේ රූපේහි මම දකීද? මෙලව ඇතමෙක් වේදනාව සංඥාව සංකාරේ විඥානේ මම වශයෙන් දැක මේ රූපේහි වේ කියලා මම කොට අරගෙන මම රූපේහි වෙහි කියලා හිතනවා. මෙසේ රූපේහි මම ඇතයි දකි. යම්සේ කරඬුවක බහලන මණිකක් වේද ඒ ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මණිකය මේ කරඬුවය මෙසේ මේ කරඬුවේලා මණික දකින්නේද එපරිද්දෙන් ඇතෙමෙක් වේදනාව සංඥාව සංකාරේ විඥානේ මම වශයෙන් දැක මේ මම ඒ කියන්නේ මණික මේ කරඬුවේ වේ කියලා කීවා වාගේ මේ මම මේ රූපෙහි වේ කියලා දකිනවා. රූපස්මින් වාත්තානං රූපේ තුල මම දකි. මේ සතරවෙනි ආත්මාන දෘෂ්ටියයි. මෙන්න මේ ආකාරයට 20 ආකාර සක්කාය දිට්ඨියක් වෙන බව එතකොට අපිට පේනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හතර ආකාරයකට එතන නැగిලා තියෙනවා. එතකොට 20ක් වෙනවා. ඒ නිසා මාත්‍රිකා පාඨය අපිට පෙන්නවා රූපේ කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස සක්කාය දිට්ඨි උපපජ්ජති. මහණෙනි රූපේ ඇති කල්ලි රූපේ ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨිය උපදී. වේදනාය සති වේදනං උපාදාය වේදනං අබිනිවිස සක්කාය දිට්ඨිය උපපජ්ජති. වේදනාව ඇති කල්ලි වේදනාව ඇසුරු කොට වේදනාව ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨිය උපදී. සංඥා සති සංඥාං උපාදාය සංඥාං අබිනිවිස සක්කාය දිට්ඨිය උපපජ්ජති. සංඥාව ඇති කල්ලි සංඥාව ඇසුරු කොට සංඥාව ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨිය උපදී. සංකාරේසු සති සංකාරේ උපාදාය සංකාරේ අබිනිවිස සක්කාය දිට්ඨිය උපපජ්ජති. සංකාරේ ඇති කල්ලි සංකාරේ ඇසුරු කොට සංකාරේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨිය උපදී. විඥානේ සති විඥානං උපාදාය විඥානං අබිනිවිස සක්කාය දිට්ඨිය උපපජ්ජති. විඥානේ ඇති කල්ලි විඥානේ ඇසුරු කොට විඥානේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨිය උපදී. මෙන්න මේකයි සක්කාය දිට්ඨිය උපදින්නා වූ ආකාරය. ඊළඟට අපිට මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රෙහි විසාක උපාසකතුමා ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් අහන ප්‍රශ්නය ආර්යාවනි කෙසේනම් සක්කාය දිට්ඨිය නොවේද? එවත් විසාකේනි මෙලව ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා න රූපං අත්තතෝ සමනුපස්සති රූපේ මම වශයෙන් නොදකි. න රූපවන්තං වාත්තානං මම රූපවත් කොට හෝ න අත්තනිවා රූපං මම තුල රූපේ හෝ න රූපස්මින් වාත්තානං රූපේ තුල මම හෝ නොදකි. එතකොට මේක වේදනාව සංඥාව සංකාරේ විඥානියත් එතකොට ඒ සමග එනවා එකක් පැහැදිලි වෙනකොට මේන් සක්කාය දිට්ඨිය නොවේ. දැන් සක්කාය දිට්ඨි පහාන සූත්‍රේ සංයුක්ත නිකායේ සක්කාය දිට්ඨි පහාන සූත්‍රයේ මේ පිළිබඳ අපිට ඉතාම කෙටි සාරාංශයක් දෙනවා. මේ සක්කාය දිට්ඨිය පහවීම තේරුම් ගන්න. වහන්ස කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. රූපයන් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. චක්කු විඥානේ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. චක්කු සම්පස්සය
දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. චක්කු සම්පස්සේ නිසා සැප දුක් හෝ උපේක්ෂා වේදනාවක් උපදීද ඒ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. අපි බලමු. දැන් ඇසට හමු වෙන රූපය ඇසත් රූපයත් නිසා හට ගන්නා වූ රූප දැන ගන්නා වූ හිත චක්කු විඥානය ඇසත් රූපයත් විඥානයත් කියන තුන් දෙනාගේ එකතුවෙන් ඇති වෙන චක්කු සම්පස්සය පස්සපච්චා වේදනා සම්පස්සේ නිසා හට ගන්නා වූ සැප හෝ දුක් හෝ උපේක්ඛා හෝ වේදනා දුක් විසින් දන්නහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. ආයතන හයටම කියනවා විදිහට. අපි දැන් බලනකොට මේ දුක්ඛ කියන වචනේ එක අර්ථයක් තමයි විපරිණාමී කියන එක. නොපවතිනවා කැමැති ආකාරයට තියෙන්නේ නැහැ කියන එක විපරිණාම දුක්ඛයක්. දුක්ඛ. ඒ වචනේ අපි මෙතෙන්ද එකතු කරමු. දැන් චක්කු ප්‍රසාදය මේ පැහැදිලිතාවය තියෙන ධර්මයක් නෙමේ හේතු නිසා හටගන්න ධර්මයක්. අපි මුලදී ගාක් එක ආරම්භයේ ධම්ම හේතු ගැන කතා කරුවා. මේ වෙලාවේ සාරාංශය කියනවා කන බොන ආහාරයේ ලේ ධාතුවට ඇරිලා ඒකේ අතිසූක්ෂම තත්ත්වයයි ආස්වාස වාතයයි පෙනහැල්ලේ කර්මයෙන් අටගත් පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවත හරහා පැතිරෙන නිසා උණුසුම ඇති වෙනවා. ඒ ඇස කන දිව නාසය ශරීරයේ මනස මේ ඉන්ද්‍රියම් පවතින්නේ ආයු නිසා. ආරම්භක ආයු ශක්තිය නිසා. ආයු පවතින්නේ උණුසුම නිසා. උණුසුම පවතින්නේ ආයු නිසා. උණුසුම හටගන්න මේ ලේ ධාතුවයි ආස්වාස වාතය දෙක සංයෝග නොවි බෑ. ආහාර නොලැබුණොත් ආස්වාස නොලැබුණොත් සීතල වෙනවා. ඒකට ආයු නිසා පවතින මේ ප්‍රත්‍ය ඕනේ. ආස්වාස වාතයේ ලේ ධාතුව සංයෝගයෙන් උණුසුම ඇති වෙන හින්දා මේ ප්‍රසාද ශක්තිය දෙනවා. නැත්තම් මල සිරුරක්. එහෙනම් ප්‍රසාද ගතිය ඉපිද නැසෙන්නක්. ඇයි ප්‍රස්වාස වීම ආස්වාස වීම ගැන බලනකොට ප්‍රසාදයේ ඇතිව නැති වෙන බව පැහැදිලි වෙනවා. ආහාර වැය වීම ආහාර අය වීම දිහා බලනකොට ප්‍රසාදයේ ඇතිව නැති වෙන බව පැහැදිලි වෙනවා. ආයු ගෙවීම ගැන හිතුවත් මේ ප්‍රසාද ශක්තිය ඇතිව නැති වෙන බව පැහැදිලි වෙනවා. එහෙම හිතන්න වෙනවා. මේ චක්කු ප්‍රසාදයට ඉදිරියෙන් වර්ණයක් හෝ සටහනක් හමු වෙනවා. පින්වතුන්ට මුලින් පැහැදිලි කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සතර මහා ධාතුවෙන් හට ගන්නා වූ සියල්ල අතීතත් නෙමේ අනාගතත් නෙමේ වර්තමාන තියෙනව නොවේ. හේතුවක් යෙදিলা හටගෙන නිරුද්ධ වෙන බව පැහැදිලි කෙරුවා. මේ හටගෙන නිරුද්ධ වෙන නොහොත් අනිත්‍ය චක්කු ප්‍රසාදයට හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ගෝචර රූපයයි එහෙනම් මේ හමු වෙන්නේ. ආලෝකේ උදව් කරනවා. ඡායාව වැටෙන්න. ආලෝකයේද හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් අනිත්‍ය ධර්මයක්. ඒ ආරම්භය යම් ප්‍රතිබිම්බයක් හට ගන්නවා නම් ප්‍රතිබිම්බේ හට ගන්න උදව් වුණු ප්‍රසාදයක් ගෝචරයක් ආලෝකයක් අනිත්‍ය නොහොත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නම් ප්‍රතිබිම්බයත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ නිසා මේ සිද්ධාන්තේ කෙනෙක් නොවේයි. අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි. එතෙන්ද කෙනෙකුගේ කතාවක් නැහැ. නමුත් මේ ප්‍රසාදයට ගැටෙනකොට තජ්ජෝ සමන්නාරෝති. එයින් උපදිනා වූ සිහිවීමක් වෙනවා. සිහිවෙන්න හේතුව පින්වතුන්ට මතක් කළා අනුකරණයයි අනුසයයි දෙක එකට එකතු වෙලා සිහි වෙනකොට අනුවණින් සිහි වෙන්නේ. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. සිදුවෙන ස්වභාවය නෙමෙයි සිහි වෙන්නේ. අනුකරණයෙන් වෙච්ච ආකාරය අනුකරණීය කිව්වේ නම් කරගත්ත විදිය. අනුසය කියලා කිව්වේ දිට්ඨි අනුසය ප්‍රධානයි යමක් ඇති බවක් බලන්නේ අන්නේ ගතිය උතෙන් එකතු වෙනවා අයෝනිසෝ මනසිකාරය එකතු වෙලා සිහි වෙනවා අනුවණින් සිහි වෙනවා. අනුවණින් සිහි වෙනකොට
රූප දැනගන්නා හිත චක්කු විඥානයේ පහළ වෙනවා. චක්කු විඥාණයට බඳුන් වෙන්නේ සිතුවිලිමය රූපයක්, නාම රූපයක්. නමුත් නාම රූපයක් විඥාණයෙන් දැනගන්නවා කියලා නෙමෙයි පිළිගන්නේ, භෞතිකමය වූ වස්තුමය රූපයක් කියලා අවිද්‍යාවෙන් වැහුණා. යථා ස්වභාවය වෙයිලයි සිහි වුණේ. ඒ විදිහටයි භාවිතා වෙලා තියෙන්නේ. ඒ නිසා රූපයක් තියෙනවා නම් පෙනීමකුත් තියෙනවා. රූපයයි පෙනීමයි විඥානයයි කියන තුන උතන එකතු වෙනවා. එඳ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. චක්කු ප්‍රසාදයට ගෝචර රූපේ ගැටෙනකොට ඔය ආකාර ප්‍රත්‍යක්‍රමයෙන් රූප දැනගන්නා හිතක් ඇති වෙනවා. ඇති වෙනකොට එතෙන්ද අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්චකම නිසා අයෝනිසෝ මනසිකාරයේ වෙච්චකම හිද්දා බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවා කියලා විඥානය තුල පිළිගන්න වෙනවා. එහෙනම් තින්නම් සංගති පස්සෝ කියන වචනේ එතෙන්වත් එකතු කරලා බලන්න ඕනේ. ප්‍රසාදේ ගෝචරේ අනිත්‍යයි අනාත්මයි. රූපයක් බලන්නෙක් විඥානීය වස්තුමය ලෝකයක් බවට පත් උනේ මෙන්න මේ සසර ගති එකතු වෙලයි. ඒකයි අයෝනිසෝ මනසිකාරී ප්‍රත්‍ය වුණා කිව්වේ. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. තිදෙනාගේ එකතුව ස්පර්ශයයි, ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවක් හට ගන්නවා. එතකොට එහෙමනම් බලන්නාහා බලන්න දෙයක් තිබුණා නම් වේදනාවක් තියනවා, විඳින්නෙක් ඉන්නවා කියලාත් පිළිගන්න වෙනවා. ඒ වේදනාව සමග ඇතිවෙන්නා වූ ඒ ප්‍රත්‍යක්‍රමයෙන් අවස්ථා තුනක් වෙනස් කරනවා. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාවයි කියලා. එතකොට ඒ වේදනාවටත් අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා තමයි ධර්මයේ පැහැදිලිව පෙන්නන්නේ සැප වේදනාවට රාගානුසය එකතු වෙනවා, දුක් වේදනාවට පටිඝානුසය එකතු වෙනවා. උපේක්ඛා වේදනාවක් වුණත් විදර්ශනා උපේක්ඛාවක් නොවේ නම් ඕක මෝහය. මේ උපේක්ඛාවට, සම්මත උපේක්ඛාවට පත් වෙන්න ඉන්නවා එතන. එඳ උපේක්ඛාවේ මෝහය වෙනවා, විදර්ශනා උපේක්ෂාවක් නොවේ නම්. ඒ නිසා දැන් සක්කාය දිට්ඨිය නොවන්න නම් ඇසේ අනිත්‍ය දැනගන්න ඕනේ, රූපේ අනිත්‍ය දැනගන්න ඕනේ, විඥානයේ අනිත්‍ය දැනගන්න ඕනේ. එතකොට තින්නම් සංගති පස්සෝ කියන එක පැහැදිලි වෙනවා. ප්‍රත්‍යක්‍රමයක් මේ වෙන්නේ. පෙනීමයි, පෙනෙන දෙයි විඥානයයි නාම ධර්මයක් මේ සිතකින් දැනගන්නේ. ඒට අදාළ වූ හේතු හටගෙන නිරුද්ධ වූ නිසාම පෙනීමයි, පෙනෙන දෙයි විඥානයේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයටයි ති. වේදනාවත් නිරුද්ධ වෙන ස්වභාවයටයි ති. එහෙමනම් සැප දුක් උපේක්ෂාත් නිරුද්ධ වෙන ස්වභාවයටයි ති. වින්දනයක් වෙයි, විඳින්න නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා. සෝත ප්‍රසාදයට ශබ්ද කම්පණය හැපෙන අවකාශයේ උදව්වෙන්. සෝත ප්‍රසාදයේ ඇති වෙන නැති වෙන ධර්මයක්. කම්පනයත් ඇති වෙන නැති වෙන ධර්මයක්. අවකාශයේ උදව්වෙන් තමයි හැපෙන්නේ. අනිත්‍යයි. කෙනෙක් නොවේයි. මානසිකාරයේ අයෝනිසෝ වුණොත් අහන දී කියලායි දැනගන්නේ. ඔය මට සද්ද ඇහෙනවා කියලා කියන්නේ බාහිර ලෝකයේ දේවල් ඇහෙනවා කියලායි අපි හිතන්නේ. බාහිරේ වෙන්නේ කම්පනයක් ඇති වෙලා නැතිවීම විතරයි. හොඳයි, කම්පනයේ අවකාශයේ උදව්වෙන් කම්බරේ හැපිලා කම්පණය වුණාට ඒ පිළිබඳව සිහිවීමක් දැන ගැනීමක් නැත්නම් ශබ්දයක් වෙනවද? එහෙනම් විඥානේ හරහා නෙමේ ඇහිම ඇහෙන කාරණේ පිළිගැනීම වෙන්නේ. ඒ නිසානේ කරුණු තුනේ ස්පර්ශයෙන් වේදනාවක් වෙන්නේ. අවබෝධයක් තියෙනවා නම් ශබ්දය ඇතිව නැති වෙනවා, විපරිණාමයක්. කන ඇතිව නැති වෙනවා, ඒ නිසා හට ගන්නා විඥානය ඇතිව නැති වෙනවා.
තිදෙනාගේ එකතු ඇතිව නැති වෙනවා. එහෙනම් වේදනාවත් ඇතිව නැති වෙනවා. ශබ්දයක් ඇහිීමක් වෙයි. වින්දනයක් වෙයි. ඒකට සක්කාය දිට්ඨිය නෑ. අහන්න නෑ. නාසයට වායෝ ධාතු උදව්වෙන් ගන්ධේ තැවරෙනවා. දැනගැනිල්ලක් වෙනවා. මේ ප්‍රත්‍ය ක්‍රමය ඇතිව නැති වෙනවා. දිවට රසයේ තැවරෙනවා. දැනගැනිල්ලක් වෙනවා. ස්පර්ශයේ වේදනා හට ගන්නවා. ප්‍රත්‍ය ක්‍රමය ඇතිව නැති වෙන බව පැහැදිලි වෙලා තියෙනවා. කයට ගැටෙන දේවල් හැපෙනවා. දැනගැනිල්ලක් ඇති වෙනවා. ස්පර්ශයේ වීමක් වෙනවා. හටගෙන නැති වෙනවා. ඒ නිසා රූප දැනගැනීමක් වූාට දැනගන්න නැහැ. ශබ්ද ඇහිීමක් වූාට අහන්නෙක් නැහැ. ගන්ධ රස ස්පර්ශයන් වින්දනී වාට වින්දනී කරන්න නැහැ. මුළුමනින්ම මේක හේතුඵල නිරෝධයකට ඇතුළත්. ඊළඟට අපිට පෙන්නනවා මේ මනස ගැනත්. මනං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. ධම්මේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. මනෝ විඥානං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. මනෝ සම්පස්සං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. යම්පිදං මනෝ සම්පස්ස පච්චා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. මනස ගැන බලන්න. මේ පංච ద్వාරයෙන් භාවිතා වෙලා අතහැරුණු භාවිතා වෙලා නිරුද්ධ වුණු ස්වභාවයවල්. එහෙම නැත්නම් හතර ඉරියව්වම භාවිතා වෙලා ක්‍රියා වෙලා නිරුද්ධ වුණු ස්වභාවයවල් මේ මනසේ තියෙනවා යලි උපද්දවන්නා වූ ගතියක්. ඒකේ ආකාරයක් උපද්දවනවා. දැන් අතීතේ හිටපු ආකාරය මැවෙනවනේ. මනස කියලා කියන්නේ මේ ආස්වාසය ලේ ධාතුව දෙක සංයෝගී උණුසුම ශක්තිය තියෙනවා නම් භාවිතා වෙන සිහි වෙන හැකියාව. ඒක කර්මින් දුන්නේ මුල. ඒක න්‍යායෙන් එන්නේ. ඒ භාවිතා වෙන සිහි වෙන ස්වභාවයට සිහියට නැගෙන්නේ අර භාවිතා වෙච්ච හේතු. ඒවා නැති වුණා කීවට යලි ආකාරයක් හට ගන්නවා. ඒක තමයි ප්‍රත්‍යක්‍රමය. ඒකයි මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං කියලා පෙන්නන්නේ. මනසට ධර්මෝ ප්‍රත්‍ය වෙලා මනෝ විඥානේ හට ගන්නවා කියලා දැන ගැනීම. ඒ අවස්ථාවටත් එහෙනම් මගේ අතීතයේ කියලා හිටපු ආකාර තැන් 100ට නැගෙනවා. නමුත් ඒ තැන් බාහිර ලෝකේ තියෙනවද? සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ එතන නැති වුණානි. ඒ පරිහරණය කරපු රූප ස්වභාවයත් ආස්වාස ප්‍රස්වාසයත් එක්ක නැති වුණානි. නමුත් අද ආස්වාස ශක්තිය ආස්වාස නිසා ශක්තිය දෙනකොට ඒකේ අනුරුවක් 100ට නැගෙනවා. නැගලා මනෝ විඥානේ දැන ගැනීමට එනවා. මනසත් අරමුණත් මනෝ විඥානියත් මම හිටපු තැන කපාරට අපිට 100ට නැගෙන්න ඕනේ. සිහි වෙලා දැන ගැනීමක් වෙනවා. ආස්වාසය ශක්තිය දෙනවා. ප්‍රස්වාස වෙනවා වාගේ සියල්ල නිරුද්ධ වෙනවා. ඒකට එකතු නොවෙන්න පුළුවන්. නැති අතීතයේ අනුරුවක් ඉදිරිපත් වෙනවා. ආස්වාසය ඇදෙනවා. ප්‍රස්වාස වෙනවා. බලන්න රූපයත් ඇතිව නැති වෙන බව දැක්කා. අර විඥානේ මනෝ විඥාණයට බඳුන් වුණු වේදනා සංඥා සංඛාරත් ඇතිව නැති වෙන බව දැක්කා. විස්තරේ නැති වුණාට 100ට ගන්න පුළුවන්. නූපන්නව අනාගතයක් එනවා. අනාගත බයක් උපදිනවා. තව අනාගතයකටපත් උනේ නෑනේ. පත් වෙන්නේ මේ වගේම වර්තමානයේකනේ. ඒ වෙලාවටත් මානස මුල් කොට අනාගත සැලසුමක් 100ට නැගෙනවා. ආස්වාසය ඇදෙනවා, ශක්තිය දෙනවා, ප්‍රස්වාස වෙනවා. ඉඳ අතීතයටපත් නොවන්න අනාගත ස්කන්ධ අනුගමනය නොකරන්න වර්තමාන ස්වභාවය ඇතිව නැති වෙන බව අවබෝධ කරන්න. එහෙම අවබෝධ කළොත් සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා.
මේ ස්වභාවයට පත් වෙන්න තැනක් පෙන්වන්න බැරුව යනවා. ඒ සමගම ඒ ගැන සැකය විචිකිච්ඡාව කැඩෙනවා. අන්මඟක් අනුගමනය නොකිරීම වෙනවා. සීලබ්බත පරාමාසය වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. හේතුඵල නිරෝධයත් එක්ක සම්මා දිට්ඨිය එනවා. සම්මා දිට්ඨිය කියන්නේ මේ උපාදානස්කන්ධේ පරිහරණය කෙලවරක් නැහැ, දුකයි. මුලදී මම මතක් කළා ජාතිය ජරාව ව්‍යාධිය මරණයට එකතු වෙමින් ජාතිය ජරාව මරණයටම කැමති වෙනවා. දුකට හේතු ඇති කරගෙන ආයෙත් ජාති ජරා ව්‍යාධි මරණ ස්කන්ධයම පරිහරණය වෙනවා. දැන් ඒ බව අවබෝධ වෙලා හේතුඵල නිරෝධය දුක්ඛ නිරෝධය අවබෝධ වෙනවා. පුරාණ කර්මක් ඡය වෙන හැටි, අලුතින් කර්ම රැස් නොවන හැටි සම්මා දිට්ඨිය වෙනවා. සම්මා දිට්ඨිය සමගම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අංග ඉදිරිපසු නැතුව ප්‍රත්‍ය වෙනවා. හරියට හිතත් වචනයත් කයත් එකවර සංවර වුණා වාගේ. ඒ නිසා ඒ නුවණින් යුක්තව අන්මගක් අනුගමනය වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය වෙච්ච නිසා උතුම් වූ මාර්ගක්ෂණේ පලස්සනේ සෝතාපට්ටි ඵලයේ සාත් වෙනවා. ඒ නිසා අපිට අනන්ත සංසාරයේහි ගමන අතිශයින් ප්‍රමාද වොහොත් ජීවිත 7කට සීමා වෙනවා කියලා පෙන්නලා තියෙනවා. කොච්චර උතුම් ස්වභාවයක්ද තත්ත්වයක්ද කියලා එතකොට බලන්න. ඒ නිසා අපි මේ ජීවිතයේ තුල මේ බුද්ධෝත්පාද කාලේ ධර්මයේ ශ්‍රවණය කරලා ඊට අනුව ප්‍රඥාව දියුණු කරගෙන ජීවිතයේ තුලට එකතු කරලා ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු ආසනාව වේවා කියලා අපි අදහස් කරගනිමු. මේ ප්‍රඥා නාලිකාවේ නිර්මාතෘ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටද මේ සත්කාරයේ හේතුවෙන් උතුම් වූ නිවනින් සැනසේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. තෙරුවන් සරණයි.